හොඳයි. දැන් අපි අලුතෙන් කැන්වස් එකක් අරගෙන අපි දැන් නිර්මාණයක් කරන්න යන්නේ. ඒත් අපි එක නිර්මාණයක් කරා. අද අපි දැන් කාලෙත් එක්කම සීසන් එකත් එක්ක ගොඩක් දුරට එක ෆ්ලයර්ස් කියලා ෆ්ලයර්ස් එහා මෙහා හුවමාරු වෙන කාලේ. මොකද සීසනල් ෆ්ලයර්ස් තියෙනවා. මේ සීසන් එකේ දැන් නොවැම්බර් කිට්ටු වෙද්දී අපි දන්නවා හැලෝවින් කියලා සීසන් එකක් එනවා. මේක සර්ච් කරලා බැලුවොත් ඔයාලා Google එකේ හරි කොහෙ හරි ඔයාලට පෙනේ එක එක විදිහට එක එක ෆ්ලයර්ස් ඒ කියන්නේ Photoshop design Photoshop e-flyers කිව්වම එයාලා එක්සැම්පල් විදිහට දෙනවා ගොඩක් ඒ සීසනල් ආකාරයේ නැත්නම් ඒක ඉවෙන්ට් කියන e-flyer examples විදිහට Google එකේ පෙන්නනවා. ඉතින් ඒ නිසා මම බැලුවේ අද පොඩි ඉමේජ් එකකුත් මම ඩවුන්ලෝඩ් කරගත්තා මේ වැඩේ වලට කියලා දෙන්න. කොහොමද e-flyer එකක් ඩිසයින් කරන්න කියලා. එතකොට අපි tools bar එක මේ toolbox එක සම්පූර්ණයෙන් මේ විදිහට කතා කරලා ඉවරයි. නමුත් ඒ වගේ යෙදීම් සම්බන්ධ ඇප්ලිකේෂන්ස් කොහොමද වෙන්නේ කියන එක ගැන අද අපි මේ පාඩමේදී කතා වෙනවා. හොඳයි කලින් වගේම අපි අදත් අලුතෙන් new document එකක් ෆයිල් ගිහිල්ලා new ගිහිල්ලා නැත්නම් control plus n press කරලා මේ විදිහට අලුත් document එකක් ගන්නවා. මම මේක e-flyer 1 කියලා මම rename කරගත්තා. ඒක width එකයි height එක මම දුන්නා 563 1073. එහෙම නැත්නම් මේක සෙන්ටිමීටර් හරි ඉන්චස් වලින් එහෙම ගත්තොත් මේ වගේ අගයක් තමයි පෙන්වන්නේ. මට මේක සාමාන්‍ය A4 size එකකට හදාගන්න ඕනකමක් තියෙනවා. ඒ නිසා width එකට අපි සාමාන්‍යයෙන් A4 size එක 210යි. height එක සාමාන්‍යයෙන් 29.7ක් සෙන්ටිමීටර් යොදා ගන්න අවශ්‍යයි. නිසා ඒ කියන ස්පෙක්ස් ටික දීලා මොකද ඩිස්ප්ලේ එකක් සාමාන්‍යයෙන් print කරන්න පුළුවන් වෙන මට්ටමට හදා ගන්න අවශ්‍යයි. ඉතින් ඒව හදලා මම resolution එක සාමාන්‍ය ගන්න දීලා create බටන් එක press කරනවා. හොඳයි. අපිට මේ canvas එක ඒකමට අපිට අවශ්‍ය මට්ටමට zoom කරගෙන අපි මේ design එක හදන්න යන්නේ. හොඳයි. මේ design එක හදද්දී අපිට එක ආකාරයක ස්ටයිල් අවශ්‍යයි. ඉතින් ලොකු ස්ටයිල් එකක් නෙවෙයි. සාමාන්‍යයෙන් පික් එකක් අපිට මේකට අවශ්‍ය වෙනවා. ඊට අමතරව ලොගෝ එකක් තියෙනවා නම් එහෙමයි. ඊට අමතරව මොනවා හරි අපි ඉවෙන්ට් එකක් වගේ highlight කරනවා නම් මොනවා හරි දෙයක් highlight කරනවා නම් අපිට මේ flyer එකක් වැදගත් වෙනවා. හරි මැසේජ් එකක් දෙන්න තමයි flyer එකක් භාවිත කරන්නේ. අපි හරියට මේ ඔයාලට share වෙන handle එකක්. පන්ති සම්බන්ධව එහෙම නැත්නම් ක්ලාස් එහෙම තියෙනවා නම් විභාගය ඉවර වෙච්ච ගමන් කට්ටිය ඇවිල්ලා handle බෙදනවා. අන්න ඒවත් flyer අපි කියනවා ඒක ඉලෙක්ට්‍රොනික මීඩියා වල යූස් කරද්දී e-flyer කියලා කියනවා. හොඳයි. දැන් අපි ඉමේජ් එකක් අපි ඉස්සෙල්ලා ඉන්සර්ට් කරගෙන ඉන්නේ. place embedded ගිහිල්ලා මේ විදිහට ඉමේජ් එකක් අපි ඉන්සර්ට් කරනවා. ඊට පස්සේ right mark එක ක්ලික් කරලා අපිට අවශ්‍ය විදිහට තියාගන්නවා. මේ ගත්ත පික්චර් එක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට තමයි ඇටච් උනේ. නමුත් අපිට ඒක නැවතත් අපි අලුත් ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් බවට කන්වර්ට් කරගත යුතු වෙනවා. ඒ හින්දා අපි නැවතත් කන්වර්ට් ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන උඩ
ක්ලික් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට පොඩි වෙනසක් වගේ පේන්නේ නැති මේක අපි ඉමේජ් කියලා රීනේම් කරනවා ලේයර් එක. මේ පොඩ්ඩක් highlight කරගන්න ඕනද වෙන කලර් එකක් රෙඩ් වගේ කලර් එකක් ලේයර් එකට right click කරලා රෙඩ් කලර් එක add කරගන්න. දැන් මේක මේ thumbnail එකට double click කරාට පස්සේ වෙනම මේක මේක open වෙනවා. හදිස්සියවත් අපිට වෙන image එකක් මෙතන replacement කරගන්න නම් අපිට ඒ දේ කරගන්න පුළුවන්. හොඳයි. පස්සේ මට මේ පාට කෝපය සමාපිත zoom කරගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. පොඩ්ඩක් මේක highlight කරගන්න ඕන. නමුත් මේ තියෙන විදිහට මට ඒක කරගන්න අපහසුයි. මට මේක පොඩ්ඩක් මේ මට පේනවා ඇති pumpkin එකක් තියෙනවා. ඉතින් ඒකත් highlight වෙන විදිහට කරගන්න ඕන. ඉතින් මේක කරද්දී මට පොඩ්ඩක් පැත්ත මාරු කරගන්න මම කරනවා edit ගිහිල්ලා free transform ගිහිල්ලා transform ගිහිල්ලා ඒකේ තියෙනවා flip horizontal කියන option එක. මේකට එකපාරක් click කරාට පස්සේ ඔයාලට පේන්නේ නැති පැත්ත මාරු වුණා. හරි. ඊළඟට මේ image එකේ layer එක click කරලා control එකයි T අකුරයි press කරනවා. එහෙම නැත්නම් මේ edit ගිහිල්ලා free transform කියන එකට click එකක් දෙනවා. දැන් අපිට පුළුවන් මේක zoom කරගන්න. මේක zoom කරද්දී ඕල්ට shift key එක තමයි සාමාන්‍යයෙන් මීට කලින් version වල පාවිච්චි කරේ. දැන් අලුත් version වලදී shift key එක භාවිතා කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය විදිහට zoom කරගන්න පුළුවන්. හොඳයි. මම හිතනවා මට අවශ්‍ය මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒක මම right mark එක press කරනවා. හොඳයි. ඒ තමයි image එක. ඊළඟට image එක මේ විදිහටම තියලා අපි background එකක් පොඩ්ඩක් hide කරගමු. ඇහැක් තියෙන mark එක eye mark එක click කරලා. දැන් අපි කරන්න යන්නේ මේ image එක තියෙන එකට පොඩි text එකක් add කරගන්නයි යන්නේ. ඒකට new layer එකක් open කරගන්නවා. new layer එකක් open කරලා අපි පොඩි text එකක් නිර්මාණය කරමු. brush tool එක click කරන්න. ඒ වගේම white color මම මේකට select කරනවා. color picker එක select කරලා. okay. brush tool එක select වෙලා තියෙන්නේ. new layer එකේ අපි අඳින්න යන්නේ. මේක ඉතින් brush එකේ පොඩි වෙනසක් කරගන්න ඕන. දැන් මේක zoom කරගත්තොත් brush එකේ size එක අපිට පේන්නේ නැති නිකන් බෝලයක් ආකාරයේ තමයි zoom වෙලා තියෙන්නේ. අපිට එහෙම නැත්නම් පොඩ්ඩක් වෙනස් ආකාරයේ brush type එකක් ගන්න ඕන. ඒ හින්දා brush setting panel එක අපි open කරනවා. මෙතන තියෙන මේ වගේ folder එකක brush එකක් තියෙනවා. ඒක. එතකොට මෙතනින් setting panel එක open වෙනවා. ඉතින් මේකේ එක එක shape brushes තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ smoothing, protected texture, wet edges, transfer, brush strokes එක එක විදිහට මේක තියෙනවා. දැන් අපි scattering ආකාරයට ගත්තොත් මේකේ scatters වෙන විදිහට තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති එක එක විදිහට මේක අපිට කැමති විදිහට styles විදිහට brush හදා ගන්න පුළුවන්. අපිට එතනින් එක තෝරගන්න බැරි වුණාට ගැටලුවක් නැහැ. අපිට සාමාන්‍ය brush තෝරගන්න මේක දීලා තියෙනවා. මේ setting panel එකේ shapes විදිහට brush tip shape කියලා. මේකෙදී ඔයාලට ඒක ගැළපෙන ආකාරයේ tips තෝරගෙන මේකේ alt key එක ඔබාගෙන mouse එකේ right key එක press කරගෙන එහාට මෙහාට කරද්දී මේක zoom out කරගන්න පුළුවන් brush එකේ size එක. අපිට පේනවා ඇති. ඉතින් එහෙම කරලා අපිට නිකන් සාමාන්‍යයෙන් paint එකක් කරන්න පුළුවන් මට්ටමේ නිකන් paint brush එක shape එකට අපි මේක හදා ගන්න අවශ්‍යයි. ඉතින් මේකේ එක එක level තියෙනවා. ඔයාලට ඉතින් ඒක zoom කරගත්තට පස්සේ පේනවා ඇති. ඒකේ කොයි විදිහේද මේක පෙන්වන්නේ කියලා.
හොඳයි. මේකෙදි මෙන්න මේ 4694 කියලා මේකේ ලේබල් කරලා තියෙන මේ බ්‍රෂ් ටයිප් එක මම තෝරගත්තා. ඒ තෝරගෙන ඒකේ මට දැන් අවශ්‍ය කරන වෙනස්කම් ඕන නම් මෙතනදී කරන්න පුළුවන්. ස්පේසිං අඩු වැඩි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩි කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති බ්‍රෂ් එකේ ස්පේසිං වැඩි වුණාම අඩු වුණාම තියෙන වෙනස තමයි මේ යට ප්‍රිවිව් එකේ පෙන්වන්නේ. එක දිගටම මෙහෙම ගෑවිගෙන යන්නේ නැතුව තනින් තන භාගයට ගෑවෙන ඔය සමහරක් අය පේන්ට් කරද්දී මෙහෙ තියෙනවා එහෙ තියෙනවා ওই විදිහට වැටෙනවා. ඒ විදිහට උනත් අපිට මේක කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය කරන මේ වගේ මේකේ රවුන්ඩ් වෙනස්කම් පොඩ කරලා අපි බලන්න පුළුවන් සුදුසු වෙන්නේ කොයි එකද. ඒ වගේම මේක flip y flip x කියලා තියෙන්නේ අර horizontal සහ vertical සිරස් අතට වෙන් කර ගැනීම. දැන් මට මේකේ ඇන්ගල් එක මම පොඩ්ඩක් හදා ගන්නවා. මට ඕන සාමාන්‍යයෙන් කොනේ ඉඳන් ගෑවිලා තියෙන විදිහට කරන්න. හරි. අපි බලමු දැන් අපි බ්‍රෂ් එකේ සයිස් එක මේ විදිහට වෙනස් කරගන්න පුළුවන් කියලා මම කිව්වා. ඉතින් මේ කොනේ ඉඳන් මෙන්න මේ කෝපය කරගෙනකම අපි ගාගෙන යමු මේ විදිහට. හොඳයි. ඒ වගේම තවත් අපිට වෙන බ්‍රෂ් එකක් තෝරගන්න පුළුවන්. මේ බ්‍රෂ් එකක ටයිප් එකක් මම මේ පොඩි ස්කැටර් ආකාරයේ නිකන් ඩ්‍රොප්ස් යගේ යන විදිහටත් මම බ්‍රෂ් එකක් ගන්නවා. නිකන් අර පේන්ට් එකක් විසිරිච්ච ස්වභාවයක් මට මේක පෙන්වන්න ඕන. රයිට් ක්ලික් කරලා අපිට මේකේ ක්වික් මෙනු එකක් ගන්න පුළුවන්. මේ මෙනු එකෙන් අපිට හදා ගන්න පුළුවන් බ්‍රෂ් එකේ ඔප්ෂන්ස් ටික. සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය මට්ටමටම ගන්න ඕනකට වඩා යොදා ගන්න එපා. බ්‍රෂ් එකේ තීන්ත හිරෙනවා වගේ ස්වභාවයක් පෙන්වන්නයි අවශ්‍ය වෙන්නේ. හොඳයි. දැන් එතකොට මම ඉලේ එක හදාගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේන්නේ නැති මේ ලේ එක තියෙනවා. මේක සුදු පාට ලේ එකක්. right. දැන් මේ ලේ එක මම අර ඉමේජ් එකට යටට ගෙනාවා. යට ලේ එකට ගෙනාවා. මම මේක දානවා brush texture කියලා tx කියලා මම මේක නම් කරනවා. ඒක මම වෙන කලර් එකකින් violet කලර් එකකින් කන්වර්ට් කර ගන්නවා. හොඳයි. ඊට පස්සේ දැන් මට පුළුවන් පස්සේ අර පහළ තිබු බෑග්ග්‍රවුන්ඩ් එක අප ඕපන් කර ගන්න. මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් එක අපිට ගැලපෙන ආකාරයකට පිට හදා ගන්න හැකියාව තියෙනවා. අපි සාමාන්‍යයෙන් ඕෆ් වයිට් වගේ කලර් එකක් වගේ යනවනම් අපිට ඒකට කලර් එකක් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේකෙම තියෙන කලර් මට්ටමට නම් ඔයා කැමති කලර් එකක් දෙන්න පුළුවන්. හොඳයි. අපි බලමු මේකට solid කලර් එකක් දාමු මොකක් වුණත් ඕෆ් වයිට් එකට ගැලපෙනවා වගේ. ඒක කරන්න පුළුවන් layer palette එකට ගිහිල්ලා අපි layer palette එකේ තියෙන පහළ adjustment layers add කරගන්න තැන. මේ තියෙන්නේ එක පැත්තක් අලු එක පැත්තක් සුදු පාට වෙන icon එකක් තියෙනවා. ඒක උඩ click එකක් දෙන්න. click කරලා දීලා ඒක solid color කියලා option එකක් තියෙනවා. ඒක උඩ click එකක්. අපිට පේනවා වෙන layer එකක් add වුණා. මේකෙදි අපිට අවශ්‍ය color එක මෙතනින් තෝරන්න පුළුවන්. එහෙම නැත්නම් පහළ තියෙනවා color code එකක් හොයාගෙන තියෙනවා නම් Google එකේ හරි එහෙම වෙනම දන්නවනම් මේක type කරගන්න පුළුවන්. දැන් මට අවශ්‍ය color code එකක් මම හදාගෙන තියෙනවා. E1 මේ color code එක ඔෆ් වයිට් වගේ වෙන color code එකක් select කරනවා. ඊට පස්සේ
ඔයාලට මතක ඇති මේ උඩ තියෙන එක මේක white color කියන්නේ. ඉතින් අපිට ඒක වෙනසක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මේකට බාධාවක් වෙන්නේ නැහැ. අපි කරන්න යන්නේ fill color එකක් අපි add කරගත්ත නිසා background එක off කරලා මේ image එක දානවා මෙන්න මේ brush එකේ අපි ඇඳපු කොටස ඇතුළට. ඒක කරන්න අපි දැන් කරන්නේ image එක උඩට දාපු නිසා අපිට පහසුවෙන් පුළුවන් පහළ layer එකට add කරගන්න. මේකට කරන්න තියෙන්නේ මේකට clipping mask එකක් add කරන්න. ඒ කියන්නේ right click කරනවා උඩ layer එක පල්ලෙහා අපි දාන්න ඕන shape එක add කරලා තියෙන්නේ උඩ image එකට ගිහලා right click කරලා create clipping mask කියලා add කරන්න තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති ඒ ෆොටෝ එක clipping mask එකක් විදියට පල්ලෙහා පින්තූරයට add වුණා. ඉතින් මේකෙදී ඔයාලට අනවශ්‍ය දෙයක් තියෙනවා නම් අවශ්‍ය නම් ඔයාලට හැකියාවක් තියෙනවා eraser tool එකක් භාවිතා කරගෙන ඒකේ shapes තියෙනවා කැමති shapes තියෙනවා ඒ shapes භාවිතා කරගෙන අර අනවශ්‍ය තියෙනවා නම් ඒක clean කරලා දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි. දැන් මේ විදිහට හදුවට පස්සේ දැන් මට පේනවා මේකේ නිකම් පොඩි off type එකක් තමයි පේන්නේ. off color එකක් වගේ. ඒ නිසා මට පේනවා dull ගතියක් වගේ සමහර විට පේනවා ඇති. ඉතින් ඒ හින්දා අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් color කරමු මේ image එක. image එකට ගිහිල්ලා අපිට පුළුවන් image එක post editing වලට දාගන්න. නමුත් එහෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට මේකේ saturation පොඩ්ඩක් හරි vibration පොඩ්ඩක් වැඩි කරගන්න තියෙනවා. අපි මේක saturation වලට යමු. මොකද මේකේ colors ගොඩක්ම මේකේ තියෙන නිසා පොඩි saturation වලින් අපේ color එක වැඩි කරගන්න පුළුවන්. පොඩ්ඩක් darken ගතියක් එන විදිහට මේක හදාගමු. හොඳයි. මේ වගේ color එකක් දැන් මට පේනවා ඇති මේකේ color ගොඩක් එකට add වෙලා තියෙනවා. හොඳයි. ඒක මට මේ image එකට විතරක් අවශ්‍ය නිසා මේකේ තියෙනවා නිකන් කොටු සුදු පාට කොටුවක් පහළට ඊතලයක් වගේ නැමිච්ච ඊතලයක් දාලා තියෙනවා. ඒ නිසා මට මේ දෙයකට විතරයි ඒක අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම මෙන්න මේ කියන adjust පහළ මේ clip එක ඒ කියන්නේ මේ icon එක click කරනවා. click කරාට පස්සේ එතකොට මේ image එකට විතර ඒක add වෙලා තියෙනවා. හොඳයි. එතකොට අපි image එකකුත් මේ විදිහට නිර්මාණය කරන්න ඉවරයි. ඔයාලට මොන හරි logo එකක් මෙතන දාන්න ඕන. මම logo එකක් මං ගාව හදාගෙන තියෙනවා. මෙන්න මේ කියන logo එක. ඉතින් මම මේ logo එක මේකට add කරගන්න අවශ්‍යයි. ඉතින් මම මේකට නැවතත් new layer එකක් open කරගෙන ඒක logo කියලා rename කරගන්නවා. ඒකට මම පොඩ්ඩක් right click කරලා ඒ කියන්නේ icon එක වගේ logo layer එක icon thumbnail එක උඩ නෙමෙයි layer එකේ නම් text එකට එහා පැත්තේ තියෙන empty space එක උඩ right click කරන්න right එක convert to smart object එන්න. ඊට පස්සේ මේක උඩ double click කරන්න. double click කරාට පස්සේ වෙනම layer එක ඒ අදාළ කොටස open වෙනවා. මෙතනදී අපිට පුළුවන් මේ layer එක අදාළ ෆොටෝ එකක් තියෙනවා නම් add කරගන්න. මෙතනදී කරන්නේ මේකේ හැබැයි size එක නම් ලොකු වැඩි අපි මේක place කරගන්න තැන හොයාගන්න බැරි වෙන්න පුළුවන්. මම නිකන් save කරලා බලන්නම්. ඒකට තේරෙනවා ඇති ඔයාලට logo එක display වෙන තැන. ඒ කියන්නේ අපි
වෙනම ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට ඕපන් කරගත්තු ලේ එක තමයි අපි මේ සේව් කරන්නේ. Control S දාලා සේව් කරනවා. සේව් කරද්දී මෙතන අප්ඩේට් වෙනවා. ඉතින් ලොගෝ එකේ සයිස් එකක් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. මට ඊට කලින් මේක crop කරගෙන ඉන්න බලන්න. මේක අපිට crop කරනවට වඩා එතනින් ඕපන් කරලා අර ඉස්සෙල්ලා මම කන්වර්ට් කරා වගේ කරනවා නම් අපිට මේක ගොඩක් පහසුයි. දැන් මේකෙදි කරද්දි පොඩ්ඩක් ගැටලු සහගත අවස්ථා එනවා මේ විදිහට. ඒකට දැන් මට සිද්ධ වෙනවා මෙතනදී මේ අදාළ ලොගෝ ලේ එක සිලෙක්ට් කරලා ඒක අදාළ තැනට ගිහිල්ලා පේස්ට් කරන්න. මේ විදිහට ගන්නවා අපිට අවශ්‍ය ප්‍රමාණයට දාලා සේව් කරගන්න පුළුවන්. එතකොට මේකේ කිසි බාධාවක් වෙලා නැහැ. ඒක සාමාන්‍ය විදිහට තියෙනවා. අපිට ඕන නම් ඒකේ සයිස් එක අඩු වැඩි කරගන්න පුළුවන්. එතකොට අපිට එතන සයිස් එක ලොකු අදාළ ලොකු කරලා කන්ට්‍රෝල් එකයි සෙට් කරලා දැන් තමයි ඔයාලට රූලර් view එක view ගිහිල්ලා රූලර් කියන ඇඩ් වෙලා තියෙනවා. දැන් රූල් එකේ මැදේ ඉඳන් අපිට ගයිඩ් එකක් අරගෙන ඇවිල්ලා මේ ලොගෝ එකේ කෙළවරින් මම ප්ලේස් කර ගන්නවා. එතකොට මේ ලොගෝ එකට යටින් තමයි මම දාන ටෙක්ස්ට් ලේයර්ස් ටික තියෙන්න ඕන. හොඳයි. ලොගෝ ලේ එක උඩම තියෙන්න ඕන. නමුත් මම මෙතනදී ටෙක්ස්ට් ලේයර්ස් කියලා වෙනම අපි නම් කරගත්තේ නැති නිසා මම දැනට ටෙක්ස්ට් ලේ එකක් මෙතනින් ඕපන් කරලා ටයිප් කරගෙන යමු. හොඳයි. මෙතනදී මේක එලයින් කරගන්න මට අවශ්‍ය වෙනවා. එලයින් කරගන්න අවශ්‍ය වෙන්නේ ඔයාගේ right hand side එකට. ඒකට new layer එකක් අපි ඕපන් කරලා ඒක text tool එක select කරගෙන මේකේ right මෙතන දාලා තියෙන right alignment tool එක දාලා මේ විදිහට click එකක් දෙනවා. ඊට පස්සේ මේකේ font එකේ color එක සාමාන්‍ය grey color එකට හුරු black color එකක් වගේ මම දෙනවා. ඊළඟ මේකේ size එක headline එක නිසා පොඩ්ඩක් වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේකේ type කරන something කියලා. හරි. මේකේ මම font එක change කරන්න අවශ්‍යයි. මේක text tool එකේම ඉඳලා මේක select කරගෙන ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා ඔයා කැමති font එකක් තියෙනවා නම් ඒක ලබා ගන්න. එහෙම නැත්නම් මේක type කරන්න. මේකේ Coop Black කියලා font එකක් තියෙනවා. මේ font එක මම මේකට apply කරගන්නවා. හොඳයි. පේනවා ඇති apply වුණාට පස්සේ ඒක තියෙන විදිහ. මේකේ තව චූට්ටක් මම highlight කරන්න enlarge කරගත්තා. Ctrl T එක press කරලා. මේකේ තව color එක මේ display එක select කරලා තියෙන නිසා මම පොඩ්ඩක් තව gray color එකකට ගැලපෙන විදිහකට මේක හදා ගන්නවා. පොඩ්ඩක් color එක ගොඩක්ම gray කරන්නේ නැතුව සාමාන්‍ය විදිහට. okay. මෙතන palette එක open වෙලා තිබ්බේ නැත්නම් ඔයාලට කරන්න තියෙන්නේ window එකට ගිහිල්ලා character කියලා තියෙන මෙතන මේක උඩ click එකක් ගන්න. එතකොට මේක add වෙනවා. එතකොට ඔයාලට මේක හදන්න පුළුවන්. හොඳයි. මට පේනවා මේකේ පොඩ්ඩක් මේ gap එක වැඩි වගේ logo එකත් එක්ක ඉන්න logo එක පොඩ්ඩක් highlight වෙන්න මේක ටිකක් පහළට ගෙනියනවා. logo එකට interact කරන්නේ නැති විදිහට. ඊළඟට මේ opening ceremony එකක් වගේ දෙයක් type කරන්න යන්නේ.
36 අපි ගත්තේ. අපිට 25ක් වගේ ෆොන්ට් සයිස් එකක් අරගෙන දිනනවා. capital font එක and simple font එක කියලා බලන්න. then open icon font එක මම පාවිච්චි කරේ. නමුත් මේකේ පොඩි වෙනසක් වගේ පේනවා ඇති. open මොකක් හරි description එකක් වගේ යනවා වගේ. මම මේක capital කරනවා. ආපහු මට ඒකට type කරන්න නම් capital වලින් කරනවා. එහෙම කරන්නේ නැතුව අපිට මේක කරගන්න පුළුවන්. මේ අදාළ එක select කරලා window වලට ගිහලා character map එක open කරගන්න. character palette එක. ඒ open කරාට පස්සේ ඔයාලට මේ පහළ තියෙනවා අපෝ වගේක් display වෙලා. මේක display වෙන්නේ නැත්නම් ඔයාගේ මෙතන තියෙනවා මේ උඩ කෙළවරේ ඔයාලට පේනවා ඇති ඉරි පහක් වගේ. මේක උඩ ක්ලික් කරාට පස්සේ මෙතන මේ reset character කියලා මේක ඇඩ් කරගන්න. එහෙම නැත්නම් මෙතන මේ නැති දේවල් ගැන විස්තරයක් හරි ඇඩ් වෙලා තියෙනවා. ඒක සමහරක් version වලදී ඒක hide වෙලා තියෙනවා. ඒකයි එතන හොයාගන්නේ. එහෙම නැත්නම් මෙතන පහළට ඇදගෙන යන්න පුළුවන් ආකාරයට ඩොට් කීපයක් වගේ තියෙන නිකන් අලු පාට හුරු ටික් කීපයක් තියෙනවා ඇති. එතකොට ඒක ඇදගෙන පල්ලෙහාට කරගන්න තියෙනවා. එතකොටත් මේ view එකම open වෙනවා. හොඳයි. දැන් මම කරන්න යන්නේ ඔක්කොම capital කරන්න. මෙතන තියෙනවා මේ එකක් තියෙනවා bold, fox bold කියලා අපි කියනවා. FAUX bold කියලා. මේ type එක ඊට අමතරව italic type එක තියෙනවා. මේ තියෙන්නේ අපිට all caps කරගන්න අවශ්‍ය එක. ඒක මම click කරන්නේ. දුන්නාට පස්සේ තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම change වෙනවා caps වලට. ඔක්කොම all caps වෙනවා. හරි. දැන් මේකේ ප්‍රමාණය අපිට සාමාන්‍ය මට්ටමට ඇති වෙයි කියන අපි හදාගෙන ඉඳි අඩු වුණොත් වැඩි වුණොත් අපිට ඒක කරන්න පුළුවන්. දැන් මම මේකේ date එක highlight කරන්න පුළුවන්. ඉතින් මම මේකට මේ වෙලාවේ date එක highlight කරන්න නිකන් test එකක් අපි දාලා බලමු. මේකේ අපි ෆොන්ට් එකත් පොඩ්ඩක් අඩු කර ගන්න අවශ්‍යයි. සාමාන්‍යයෙන් 14 වගේ දාලා බලමු. 16 ෆොන්ට් එකත් අපි වෙනස් කරලා බලමු. මේකට roboto කියලා ෆොන්ට් එකක් තියෙනවා. ඒක දාලා බලන්න roboto regular කියන ෆොන්ට් එක. සාමාන්‍ය මට්ටමේ තියෙනවා. මේක පොඩ්ඩක් black color එකකින් වගේ අපි ඇඩ් කරගමු. මෙතන ගිහිල්ලා black color අපිට select කරගන්න පුළුවන්. එතකොටත් ඒක select වෙනවා. ඒක උඩ තියෙනවා ඒක. ඒක තව පොඩ්ඩක් highlight කරගන්න පුළුවන්. අපි මේකට shape layer එකක් අපි add කරගමු. අපිට මේක කරගන්න පුළුවන්. දැන් text layers ඔක්කොම උඩින් තියෙනවා නම් අපිට shape layers පහලින් දාන්න පුළුවන්. මම grand opening එකට යටින් text shape layer එකක් add කරගන්නවා. මේක rectangle එකක් බලන්න add කරලා rectangle tool එකට ගිහිල්ලා මේව නැත්නම් U අකුර press කරත් rectangle tool එක open වෙනවා default. මෙන්න මේ ආකාරයට අපිට ඇඳ ගන්න පුළුවන් මේකට ගැලපෙන ආකාරයේ. හරි. එතකොට black color එකක් ආවේ. මට මේකට වෙන color එකක් apply කරන්න පුළුවන්. මේ properties panel එක open වෙන නිසා. මේකේ yellow color එකක් වගේ color එකක් අපි තෝරගමු. ඒක නැතිවි. වැඩි වගේ නම් ඒක අඩු කරගන්න පුළුවන් ඔයාලට. ඉතින් බලමු. control එකයි T අකුරයි press කරලා තව චූට්ටක් මේක enlarge කරන්න. ඊට පස්සේ හරි ලකුණු උඩ තියෙන එක press කරන්න.
හිතනවා මේක තව පොඩ්ඩක් කලර් එක පොඩ්ඩක් ඩාර්ක් ගතිය වැඩි වෙන විදිහට දැම්මොත් හොඳයි කියලා. හොඳයි. මේ විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන පුළුවන් මේ දෙක ලින්ක් කරන්න. එතකොට එකයි මේකයි shift එක ඔබාගෙන දෙක ක්ලික් කරන්න පුළුවන්, මේ සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ පහළ තියෙනවා link icon එක තියෙනවා. chain එකක් වගේ. ඒක උඩ ක්ලික් එකක් දෙන්න. දුන්නට පස්සේ අපි මේක කොහාට අරන් ගියත් දෙකම එකට තමයි ගමන් කරන්නේ. ඒක වාසිය. මේක ලේ කොහේ තිබ්බත් ලේ එක තැන තියෙන්න කියලා අවශ්‍යතාවයක් නැහැ. ලේක කොහේ තිබ්බත් අර ලින්ක් වෙලා තියෙන මේ ලේයර්ස් දෙක නම් එකටමයි ගමන් කරන්නේ. හොඳයි. ඊට පස්සේ මේ alignment අපිට check කරගන්න පුළුවන් මේකේ alignment ඔක්කොම එකට තියෙන කියලා. මේ උඩ එකයි යට මේ layers දෙක අපිට වෙනම select කරගන්න පුළුවන්. control එක භාවිතා කරගෙන මේ විදිහට layers දෙක select කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ layer එකත් මේ අදාළ layer එකක් දෙක select කරගෙන අපිට මේ විදිහට හදා ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ මේ box එක අපිට මේ විදිහට select කරගන්න පුළුවන්. මුලින්ම මේ වැඩේ කරලා හිටියනම් ඒ ගැටලුවක් නැහැ. මම තමයි පේලියට ගමන් කරනවා කියලා කිව්වේ ඒකයි. හොඳයි. දැන් මේක පොඩ්ඩක් කුඩා කරන්න පුළුවන් නම් හොඳයි. අපි බලමු කරලා. හරි. හොඳයි. ඊළඟට අපිට මොනවා හරි මේකට ඕන description එකක් අපිට add කරගන්න පුළුවන්. කැමති මොනවා හරි දෙයක් තියෙනවා නම් ඒකත් අර alignment එකේම කියාගන්න විශේෂයි. මේ විදිහට පොඩි මොනවා හරි ටෙක්ස්ට් එකක් අපිට මේකට ඇඩ් කරගන්න පුළුවන්. මේකේ නැත්නම් දැනට මම මේ ටයිප් මෙනු එකට ගිහිල්ලා space lorem ipsum කියන එක ඇඩ් කරගන්නවා. ඇඩ් කරගෙන ඒකේ ෆොන්ට් එකත් ෆොන්ට් සයිස් එකත් මම ඒක වෙනස් කරගන්නවා. ඊට පස්සේ අපිට මේ layers ඔක්කොම ටික text layers ටිකයි rectangle layers ටිකයි ඔක්කොම select කරලා අපිට අවශ්‍ය ගානකට මේක adjust කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ තියෙන guide එක උඩ move tool එකෙන් click කරලා අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙන්න මේ කියන e-flyer එක අපිට ඩිසයින් කරගන්න. හොඳයි. ඇත්තටම සරල දෙයක් මේ තියෙන්නේ. සරල විදිහට තමයි අපි මේක නිර්මාණය කරේ. ඉතින් ඔය සමහර පික්චර්ස් වල දකිද්දී මේවා මොකක් කරපු මේ ආකාරයේදී තමයි දකින්න ලැබෙන්නේ මේ විදිහේ. අපි කියනවා මේක මොකක් ටයිප් එකක් කියලා. එතකොට අපි තෝරගන්න කලර් එකට අදාළව මේ විදිහට ඩිසයින්ස් වල දැකලා ඇති එක එක විදිහට තියෙනවා. ඒ කියන්නේ අපි ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් print කරලා ගත්තොත් මේ ස්වරූපෙන් තමයි දක්නට ලැබෙන්නේ කියලා අපිට ඒක පෙන්වන්න පුළුවන් විදිහ තමයි ඒ කියන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට කියපු දේවල් ගැන අදහසක් එන්නේ නැති කියලා. ඉතින් මේ නිර්මාණය ගැන ඉතින් හරි පහසුයි. මේක අවශ්‍ය කරන පික්චර් එකයි ඊට අමතරව මේ ලොගෝ එකත් මම ඔයාලට ෂෙයා කරන්න. එතකොට ඒ විදිහට අපිට පුළුවන්
e-fly එක නිර්මාණය කරන්න. ඉතින් ඒකට විශේෂ දැනුමක් අවශ්‍ය නැහැ. ඉතින් ඉගෙනගත්තු දේවල් වලින්ම තමයි කරේ. ඒක හැසිරවීම තමයි ඉතින් අපේ හැකියාව වෙන්නේ. ඉතින් තව කෙනෙක්ට පුළුවන් මේක සුදු පාටින් බෑග්ග්‍රවුන්ඩ් එක අරගෙන ඉරේස් කරලා මේ ටික හදලා මේ පික්චර් එක උඩින් ගෙනල්ලා තියන්න. ඉතින් එහෙම කරාවා කියන්නේ පේන්නේ. දැන් මෙතන තියෙන මේ අලු පාට හුරු බෑග්ග්‍රවුන්ඩ් එක මේ කොටස විතරක් ඉරේස් කරලා පික්චර් එක උඩින් ගෙනල්ලා තිබ්බා වගේ තමයි ඒක පේන්නේ. නමුත් අපි කරේ එහෙම නෙමෙයි. ඒකේ අනිත් පැත්තනේ. මේ වගේ ෂේප් එකක් විදිහට හදලා ඒකට පික්චර් එක දාලා ඒක ගෙනල්ලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක උඩ අපි තිබ්බා. ඉතින් ඔන්න ඕක තමයි අපි කරේ. හොඳයි. ඔයාලට මම හිතනවා ඇහෙනවා කියලා. ඇහෙනවද නැද්ද කියලා මට පොඩ්ඩක් yes කියලා මැසේජ් එකක් දාන්න. right. හොඳයි. එතකොට අපි ඔය කතා කරපු e-flyer design එක තමයි අපි කතා කරේ. ඊළඟට අපිට මේ වගේ ඩිසයින්ස් ගනිද්දී සමහරක් වෙලාවට black and white කරගන්නත් අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ හින්දා මම බැලුවා මේ අපි image එකක් අපි තෝරගෙන කොහොමද ඒක black and white image එකක් බවට හරවන්නේ කියලා. ඉතින් මේ විදිහට මම අලුතෙන් හඳුන්වලා දෙනවා pixabay.com pixaba.com pixabay.com කියලා මම chat එකේ ඔයාලට දැන් එවනවා සියලු දෙනාටම බලන්න link එකට ගිහිල්ලා බලන්න පුළුවන් pixabay.com මේක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන වෙබ්සයිට් එකක් ඔයාලගේ අවශ්‍යතාවයට අවශ්‍ය ඩිසයින්ස් ගන්න මේ හැම සයිට් එකකම කොහේ හරි තියෙනවා මෙයාලගේ ප්‍රයිවසි පොලිසි එකක් තියෙනවා මේකෙදි ඔක්කොම ෆ්‍රී කියලාම මේක දීලා තියෙනවා ඊට අමතරව මේකේ Pixabay ගැන ලයිසන්ස් එක ගැන මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් මේකේ දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට මොනවටද මේවා පාවිච්චි කරන්න පුළුවන් කියලා. මේකේ කියලා තියෙනවා මොඩිෆිකේෂන් කරන්න පුළුවන් මේ වගේ කන්ටෙන්ට් එක අරගෙන හැබැයි මේ මොඩිෆිකේෂන් කරපු ඒවා ඩිස්ට්‍රිබියුට් කරන්න ඔයාලට අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ කරලා ඒවා විකුණීම ඒ වගේ දේවල් වලට කරන්න බෑ. ඊට අමතර මේ ඔක්කොම කමර්ෂියල් වලටයි නන් කමර්ෂියල් එහෙම නැත්නම් ඔයාගේ පර්සනල් මොනවා හරි ඩිසයින් එකකට යොදා ගන්න පුළුවන්. ඒ ගැටලුවක් නෑ. හැබැයි ඉතින් ඒක අර කියලාම තියෙනවා not allowed කියලා කොටසක් තියෙනවා. ඒකේ තියෙන දේවල් කෙරෙන්නේ නැතුව නම් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ෆොටෝ එකක් හරි යා ෆොටෝග්‍රැෆර්ගේ ක්‍රෙඩිට් එක අපි සාමාන්‍යයෙන් කොපිරයිට් එක දාන්න කියලා කියනවා. නමුත් මෙයාලගේ නම් අත්‍යවශ්‍ය නැහැ කියලා කියනවා. ඒක කරන්න පුළුවන් නම් ඒක වඩා වැදගත් කියලා කියනවා. ඉතින් අපිට අවශ්‍ය කරන දේවල් ටික ඒකේ තියෙනවා. ඉතින් ඒ වගේම අපිට not allowed වෙන්නේ මොනවද කියන එකක් දැනගන්න ඕන. redistribute කරන්න බෑ මේකේ ඒව අරගෙන අපිට වෙනම කොහේ හරි stock images වෙනම site වල විකිණීමට හරි මොනවා හරි එහෙම කරන්න බෑ තමන්ගේ නම. ඒකට අවසරයක් නැහැ. ඒ වගේම මේකේ කොපීස් හදලා ඒවත් ඒ වගේම print කරලා ඒවා එහෙම ඒ විදිහට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ සමහරක් අය ෆොටෝස් එහෙම අරගෙන ඔය පාරවල් වල විකුණනවා වගේ තියෙනවා ඉතින්. ඉතින් ඒ විදිහ කරන්නත් බෑ. අපිට අවශ්‍ය ක්‍රෙඩිට් එක ගිහිල්ලා තමයි හොරෙන් කරන්නේ. ඊට අමතරව විවිධාකාරයේ නරක දේවල් වලට භාවිතා කරන්න පුළුවන් මෙන්න මේ වගේ නිර්මාණ. ඉතින් ඒ දේවල් මේකෙන් බෑන් කරලා තියෙනවා. ඉතින් මේ දේවල් වලට යොදා ගන්නත් එපා කියලා. ඒ වගේම සමහර විට සමහරක් ඒවා භාවිතා කරගෙන ඕන කෙනෙක් මිස්ලීඩ් කරන්න මිස්ගයිඩ් කරන්න පුළුවන් විදිහට ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් එක භාවිතා කරලා ඒක නිර්මාණ කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් කිරීමට බෑග් එකක් වගේ එකක් තියෙනවා. ඉතින් ඒක අපි සම්බන්ධ කරගෙන අපි වෙන නාමයක් දාලා ඒක විකුණනවා.
කියන්නේ නිර්මාණය කරලා පබ්ලිෂ් කරනවා. හැබැයි අර ඔරිජිනල් ඉමේජ් එකේ අයිතිකාරයා ඒ විදිහට බ්‍රෑන්ඩ් එකක් හයිලයිට් කරලා නැහැ. නමුත් ඒ බ්‍රෑන්ඩ් එකට ගැලපෙන්නේ නැති එකක් නම් ඒ වගේ දේවල් කන්ට්‍රෝවර්සියල් එහෙම නැත්නම් සමාජයේ මතභේදාත්මක තත්ත්ව ගොඩනැංවීමට හේතු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් සාහනම් කරලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ දේවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මුදල් උපයන බලාපොරොත්තුෙන් කරන උනත් e-flyers වගේ දේවල් වලට අපිට යොදා ගන්න පුළුවන්. මේ වගේ නිර්මාණ කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ වැරදි කියලා හිතන දේවල් අපිට කරන්න අවශ්‍ය නැහැ. ඒක මතක තියාගන්න කෝපරේට් ලයිසන් එක චෙක් කරලා බලන්න. හොඳයි. දැන් අපිට කැමති ආකාරයේ පික්ස් එකක් මේකෙන් තෝරගන්න වලට පුළුවන්. අපි සාමාන්‍යයෙන් කලර්ෆුල් මොකක් හරි ෆොටෝ එකක් අපි බලමු. හරි. මම මේ වගේ පික්ස් එකක් ගන්නවා. මේ ෆ්‍රී ඩවුන්ලෝඩ් ක්ලික් කරලා අවශ්‍ය කරන සයිස් එක සිලෙක්ට් කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ වෙන වෙලා ඉන්නවා නම් මේ ඉෂුව එක එන්නේ නැහැ සයින් අප් කරන්න. මේකේ iNote robot එක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ අපිට පුළුවන් මේ ෆොටෝ එක භාවිතයට අරගෙන අපිට නිර්මාණය කරන්න. ෆයිල් ගිහින් ඕපන් ගිහිල්ලා අපිට පුළුවන් මේ ඉමේජ් එක ඕපන් කරගන්න. හොඳයි. මේ ආපු ඉමේජ් එකේ මම අර විදිහටම ඩුප්ලිකේට් එකක් ගන්නවා. Ctrl J එක ප්‍රෙස් කරලා ඔරිජිනල් එක හයිඩ් කරගන්නවා. දැන් මේක කලර්ෆුල් පික්චර් එකක් නේ තියෙන්නේ. මේ කලර්ෆුල් පික්චර් එක මට එක අවස්ථා දෙකකට යොදා ගන්න පුළුවන්. මම මේකෙදී වෙනම කොපි එකක් ගන්නවා මුලින්ම ඉමේජ් කියලා ඩුප්ලිකේට් කියලා ඔන් කියලා තියෙනවා කොපිස් ගන්න පුළුවන් කියලා. එතකොට එකම වගේ කොපිස් දෙකක් තමයි විදිහට ගත්තේ. දැන් පළවෙනි එකේ ડોකියුමන්ට් එකේ මම මේ අපිට යොදා ගන්න පුළුවන් මේක gray scale mode එක. ඒක RGB color mode එකෙන් තියෙනවා. මේකේ තියෙනවා gray scale කියලා color mode එක. මේක යොදා ගත්තට පස්සේ මේක දැන් layers කීපයක් තියෙනවා. මේක changing mode කියන්නේ affect the appearance of layers, merge layers before mode change. එතකොට මේ හැම layers එකකටම මේකේ බලපෑමක් තියෙන හින්දා එයාලා කියනවා කොහොම එකම layer එකක් විදිහට merge කරනවා. අපිට don't merge කරන්න නැතුව මේ විදිහට background එක ඉරේසයි කියන්න පුළුවන්. නැත්නම් අපිට අවශ්‍ය space කියලා හින්දා මේකෙදි මේ picture එකක් විතරක් හින්දා මට merge කරන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. එතකොට මේ color information එක ගැන මෙයා message එකක් එවනවා. මේක adjustment කරන්න black and white කියන conversion එකට යොදා ගන්න කියලා. ඉතින් යාළුවෝ දීලා දෙනවා පාත් එකක් image adjustment කියලා black and white. එතකොට මේක image එක කෙලින්ම අපිට black and white කරගන්න පුළුවන්. ඉතින් මේකේ colors අපිට තව පොඩ්ඩක් dark කරගන්න මේ වගේ කරන්න මේ image adjustment ඊට පස්සේ මේකේ තියෙන black and white කියන එක යොදා ගන්න කියලා තියෙනවා. නමුත් මෙතනදී ඔයාලට පේනවා ඇති black and white කියන option එක disable වෙලා තියෙනවා. හොඳයි. මේ වගේ අවස්ථාවකදී අපිට වෙනම layer එකක් අපිට open කරගෙන black and white කරගන්න හැකියාවක් නැහැ. මොකද ඒක layer එකයි තියෙන්නේ. අපිට මේකෙදි මුලින්ම duplicate කරගන්න වෙනවා layer එක. layer එක duplicate කරලා ඉවර වෙලා ඒක උඩ ගිහිල්ලා අපි ඒක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් බවට පත් කරගන්න අවශ්‍යයි. ඒ පත් කරගෙන ඉවර වුණාට පස්සේ අපිට
මේ ලේ බලමු ඉමේජ් වලට ගිහිල්ලා ඒක තියනවාද කියලා ඇඩ්ජස්ට්මන්ට් වල මේ වෙලාවේ මේක black and white කියන ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. ඒ හින්දා ලේ වලට ගිහිල්ලා රැස්ටරයිස් කරලා ස්මාර්ට් ඔබ්ජෙක්ට් කියන එක දුන්නාට පස්සේ මේක ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් බවට පත් වෙනවා. හොඳයි. එතකොටත් බලමු අපි ඇඩ්ජස්ට්මන්ට් එකේ මේක පෙන්වනවාද කියලා. නෑ. black and white කියන ඔප්ෂන් එක ඒත් අපිට පෙන්වන්නේ නැහැ. හොඳයි. ඇයි මේ black and white ඔප්ෂන් එක අරක ලබා දෙනවා කියලා මේකේ පෙන්වන්නේ නැත්තේ? හොඳයි. මේ color mood එකේ අරමුණ වෙන්නේ colors පෙන්වන්නේ නැති එක තමයි. මොකද මේකෙදි color palette එකේ ඕනම color එකක් තෝරලා ඔයා මොනවද කරන්නේ? මේකෙදි ඔයාලට පේනවා ඇති මෙතන රතු පාට තෝරලා මම ගත්තත් මෙතන වැටෙන්නේ කරා පාටක් විතරයි. අලු පාටක් වගේ පාටක් මේ ඕන කල එකක් තේරුවා අලු පාටක්. මේකේ පේන් බකට් එක අරගෙන නිල් එකක් උපපගෙන මේක දැම්මත් ග්‍රේ කලර් එකක් නෙමෙයි. ඉතින් මේකේ තව දුරටත් black and white කරන්න අවශ්‍යතාවය අපිට මතුවෙලා නැහැ. ඒ නිසා තමයි ඒ ස්කේල් එක ෆෝමැට් ඒ ස්කේල් ෆෝමැට් එකේදී මේකෙදි මේ නැවත අපිට අවශ්‍ය වෙන්නේ නැත්තේ black and white කරන්න. ඒක කරන්නේ ඉමේජ් ගිහිල්ලා මෝඩ් ගිහිල්ලා ග්‍රේ ස්කේල් දෙනවා. හොඳයි. මම අනිත් ඉමේජ් ડોකියුමන්ට් එකට යන්නම්. ඒකට ගිහිල්ලා අපිට පුළුවන් ද අර ක්‍රමේ අපි ගත්තේ මෝඩ් ගිහිල්ලා ග්‍රේ ස්කේල් කරපු එකනේ. එහෙම කරන්නේ නැතුව black and white කරන්න. ඔව් ඉමේජ් ගිහිල්ලා ඇඩ්ජස්ට්මන්ට් ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති. ඒකේ නම් black and white කියන ඔප්ෂන් එක available වෙනවා. එතකොට අපිට පුළුවන් මෙතනදී ඒක භාවිත කරලා black and white කරන්න. හොඳයි. දැන් මම මේක නිකන් ඉස්සෙල්ලා ෆොටෝ කියන එක ක්ලික් කරාට පස්සේ මේකේ පෙන්වුම් කරන ඒවා වෙනස් වෙනවා. මේ ඩාර්ක්නස් එක වැඩි වෙනවා. ඊට කලින් මම මෙතනනොත් පුළුවන් black and white කරන්න. ඒවට පේනවා ඇති. මේක කරලා මම යනවා මේ පල්ලෙහාට අනිත් පින්තූරට. ඒ දෙක අතර පොඩි වෙනසක් ඔයාලට පේනවා ඇති. ඒ කියන්නේ මේ විදිහට ඇඩ්ජස්ට්මන්ට් එකේ දාපුවම ග්‍රේ කලර් එක ඩාර්ක් වෙලා තියෙනවා. මේකට වඩා මේකේ ලයිට් ගතිය වැඩි. ඉතින් අපිට ඕන නම් ඒක ඒ විදිහට උනත් හදා ගන්න පුළුවන්. ඒ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න අපිට හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන් මේකේ හරියටම මේකේ තියෙන කලර්ස් අයින් කරාම අපිට එක කලර් එකක් කියලා දැන් RGB කලර් ෆෝමැට් එකක් නේ තියෙන්නේ. එතකොට මේකේ තියෙන channels කියලා Windows ගිහිල්ලා channels හොයන්න. මේ තියෙන ඒක උඩ ක්ලික් එකක් කරනවා. එතකොට මෙතන channels ටික open වෙනවා. මේ red green blue කියන කලර්ස් තුනම එකට යෙදෙද්දි තියෙන channel එක කලර් වෙලා තියෙනවා. මේක තියෙන blue කලර් එක අයින් කරාම එහෙම green කලර් එක අයින් වුණාම ඔන්න black and white එනවා red කලර් එක විතරක් තියෙනවා. blue කලර් එකයි red කලර් එකයි අයින් කරාට පස්සේ පොඩි ආසන්න වශයෙන් පොඩි සමානකමක් තියෙනවා. ඊට පස්සේ blue තියලා red and green අයින් කරාට පස්සේ මෙහෙම තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට ආසන්න වශයෙන් මේ channels අඩු වැඩි කරලා අපිට බලන්න පුළුවන් අපිට අවශ්‍ය කොයි ෆෝමැට් එකේ කොයි කලර්ස් ටික අඩු වැඩි වුණොත්ද කියලා. ඒ වලට පේනවා ඉතින් red එකයි blue කලර් එකයි අඩු වුණාම අර පොඩි මේ වෙනසක් තියෙනවා. මොකද මේකේ ගොඩක්ම තියෙන කලර් මෝඩ් එකේ red එක සහ blue කලර් එක. පිච් එකේ මේ විදිහට තමයි පිහිටලා තියෙන්නේ. හොඳයි. මේකේ තියෙනවා නම් මොනවා හරි කැමරාවෙන් ගත්තු ඩීටේල්ස් ටික මේකේ තියෙනවා කොච්චර කලර් එකක් තියෙනවද මේකේ කියලා. නමුත් මේ පික්චර් එකේදී ඒ තියෙන ප්‍රොසෙස් කරපු හින්දා පික්චර් එක ඒ ඩීටේල්ස් ටික නැතිලා තියෙන්නේ. හින්දා ඉතින් අපිට ඒක බලාගෙන අපිට ඇඩ්ජස්ට්මන්ට් කරගන්න බෑ. මොකද ෆයිල් ගිහිල්ලා මේ ෆයිල් ඉන්ෆෝ එකෙන් ඒකෙන් තමයි හොයන්න වෙන්නේ. නමුත් ඒක නැති නිසා අපිට ඒක ගැටලුවක් නෑ. මොකද අපිට දැන් ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. අපි දන්නවා මොනවද මේක ඇඩ්ජස්ට්මන්ට් කරගන්න තියෙන්නේ. දැන් මේ black and white එකේ ගියාට පස්සේ අපිට මේ properties
මෙනු එකට ගිහිල්ලා saturation වල ඔය අදාළ නැති කලර්ස් ටික අඩු වැඩි කරන්න පුළුවන් මේ. මේකෙදි white color එක අඩු red color එක අඩු කරලා blue color තව අඩු කරලා black වෙනවා. ඉතින් අපිට අවශ්‍ය මට්ටමට ඒක adjust කරගන්න තියෙනවා. ඒ කියන්නේ මේකේ details ටික මැකෙන්නේ නැති විදිහට සාමාන්‍ය gray shape එකක් add කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන green color ආදී වැඩි කරලා එතකොට අපිට බලන්න පුළුවන් අපිට අවශ්‍ය මට්ටම හදා ගන්න. එහෙම හදලා අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන් black and white කරගන්න. ඉතින් හරි පහසු විදිහට තමයි image එක black and white කරන්න. මම ඒකට ක්‍රම දෙකක් ගැන ඔයාලට පැහැදිලි කරා. ඒක මතක තියාගන්න black and white කරගන්න ඒ ක්‍රම දෙකටම පුළුවන්. හැබැයි අර මේ මූඩ් එකේ එහෙම නැත්නම් grey image වල මූඩ් එක grey scale තියෙන මූඩ් එකේ colors අය add කරගන්න බෑ. එතකොට දැන් මේකෙදි ඔයා හිතනවා නම් color තියෙන pitch එකක් අරගෙන උඩින් තියාගන්න ඕන කියලා. කියන්නේ මේ වගේ අපි බැලුන් එකේ පාට මේ පාට බැලුන් එකක් මේ grey scale එහෙම නැත්නම් මේ black and mood එක තියෙන මේ picture එක උඩ ගෙනත් තියාගන්න ඕන කියලා ඔයා import කරාට ඒකත් මේ color mood එක තමයි හැරෙන්නේ. මොකද මේක සම්පූර්ණ document එක grey scale වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති grey කියලා මෙතන add වෙලා තියෙනවා. ඉතින් එහෙම තියෙන තාක්කල් ඔයා මොන picture එක colourful එකක් color එකක් දැම්මත් ඔක්කොම grey color එහෙම නැත්නම් අලු පාටට කළු පාට හුරු පාටක් තමයි ගන්න. ඉතින් ඒක කරනවා නම් ඒක picture එකකට හදිස්සිය කරගන්න ඕන නම් මේක යොදාගෙන save කරන්න පුළුවන් මොකක්ද JPEG format එකක් විදිහට එමයි කරන්න පුළුවන්. හොඳයි. ඊට වඩා සාර්ථක විදිහක් අපි කියුවා මේක. ඉතින් මේකදී අපිට පුළුවන් මේක black and white වුණාට colourful image එකක් වුණත් මේකට add කරගන්න. මේ විදිහට අපිට නිකන් කරලා බලන්න පුළුවන් mask එකක් දාලා මෙතන ජපාන් ෆ්ලෑග් එක වගේ තියෙන ඒ උඩ ක්ලික් එකක් දුන්නාම මාස් වෙනවා. දැන් බලන්න නිකන් අර මම ඔයාලට පෙන්වන්න ඕනේ අර black and white image එක colourful image එකක් විදිහට මෙහෙම attach කරගන්න පුළුවන් අපිට. කිසි ගැටලුවක් නැහැ. adjustment layer එකක් add කරගත්ත එක විතරයි කරේ. හොඳයි. මේකත් අපි මේ පල්ලෙහාට ගෙනිච්චොත් black and white වෙනවා. ඒක නවත්ත ගන්න අපිට හොඳම වැඩේ මෙතන මේ අදාළ ඊට පල්ලෙහා layer එක black and white කරන්න ඕන. මේක create clipping mask කියන එක active වෙන්න ඕන. එතකොට මේක මේ image දෙකටම වඩා පහළට ගියාට මේකේ colors වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒක ඊට පහළින් තියෙන layer එකට විතරයි adjustment එක බලපාන්නේ. හොඳයි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඒ සම්බන්ධව. හොඳයි. අපි අපෝ නැවතත් layer එකක් focus කරගමු document එක. හොඳයි. මේකෙදී අපිට solid color එකක් add කරගන්නේ කොහොමද කියලා මම කියලා දුන්නා. නැත්නම් අපිට gradient එකක් add කරගන්න පුළුවන්. හොඳයි. මේකෙම තියෙන gradient එක අපිට ඕන නම් තව පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන් color adjustment කරලා. මේක පොඩ්ඩක් crimson color එකක් විදිහට මේක add කරගන්නවා. අපේ එනවා ඇති
ඊට අමතරව මේක පොඩ්ඩක් ඇන්ගල් එක වෙනස් කරගන්න ඕනේ. පොඩ්ඩක් පැත්තකින් යනවා වගේ අපිට මේ ඇන්ගල් එක 90 degrees තියෙන්නේ. අපිට ඕන නැත්නම් රේඩියස් දාන්න පුළුවන්. රේඩියස් දාලා එහෙම හදාගන්න. ලීනියර් ටයිප්ම තියෙන හින්දා අපි ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් කරලා බලමු. හරි. මේ විදිහට අපිට පුළුවන් gradient fill එකක් add කරගන්න adjustment layer එකක් විදිහට. හොඳයි. ඉතින් දැන් මේකට අපිට පුළුවන් අපිට ටෙක්ස්ට් එකක් අරගෙන අපිට පොඩි ඇඩ්ජස්ට්මන්ට් වගේක් කරගන්න. දැන් අපි බලමු මේක shadow එකක් දාපු ටෙක්ස්ට් එකක් අපි අඳගෙන. මේක මම ටෙක්ස්ට් layer එක select කරලා අජාල color එක layer එක උඩ ක්ලික් කරලා අවශ්‍ය කරන විදිහට අපි අපිට කැමති sorry දහසක් මොනවා හරි ටයිප් කරනවා. මේකේ alignment මේක left align කරගන්න. පේනවා ඉතින් අකුරු එක ළඟ ලං වෙලා තියෙනවා. ඉතින් අපිට අර character map එකකින් palette එක open කරගන්න ඕන. මෙන්න මෙතන open වෙලා තියෙන හින්දා මම click කරනවා එතන. click කරලා පස්සේ ඔයාලට මේක පේනවා ඇති ඒ අකුරු දෙකක් අතර නිකන් උඩ ඊතලයක් දාලා තියෙනවා. අපිට පුළුවන් ඒ ඊතලයේ උඩට ගිහිල්ලා මේකේ auto කියන option එක දෙන්න. එතකොට ඔයාලට පේනවා ඇති අකුරු ඈත් නැත් වෙනවා. දැන් මේකෙදි ඔයාලට අවශ්‍ය නම් මේක මේ විදිහට අවශ්‍ය අගයන් දාගෙන මේක හරියට බැලන්ස් කරගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම මෙතන අපිට අවශ්‍ය ෆොන්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. එතන රොබොටෝ කියලා මම නැවතත් යොදා ගන්නවා. මේක මම all caps දාලා මේක white color font එකකින් තියෙනවා. ඒකෙන් පොඩ්ඩක් gap එක අඩු හින්දා මම තව පොඩ්ඩක් වැඩි කරගන්නවා මේ විදිහට. හොඳයි. ඊට පස්සේ දැන් control key දාලා අපිට පුළුවන් move tool එක භාවිතා කරලා මේ අවශ්‍ය කරට මෙතන හදාගන්න. හොඳයි. මේකෙදිත් අපිට මොනවා හරි ඩිසයින් එකක් අපිට දාගන්න පුළුවන්. අපිට මේකේ එක එක තියෙනවා custom shape tool.
කස්ටම් ෂේප් එකක් අපිට මේකට තෝරගන්න පුළුවන්. මේකේ හાર્ට් මාක් එක තියෙන මම ඒක පොඩ්ඩක් තෝරගන්නවා. මේක තෝරගෙන මේ විදිහට මට ඇඳ ගන්න පුළුවන්. පොඩි ඩිසයින් එකක්. කලර් එක ෆිල් කලර් එක උඩ තියෙනවා. ඒකෙන් කලර් එකක් සිලෙක්ට් කරගන්න. මම වයිට්ම ගන්නවා. ඉතින් පොඩි ෆින්ගර් ප්‍රින්ට් එකක් විදිහට කැට් කෙනෙක්ගේ හරි ෆින්ගර් ප්‍රින්ට් එකක් විදිහට අපි පොඩ්ඩක් වෙනස් කරලා බලමු. මේක ඩිසයින් එකක් හදමු. ෂේප් එලිප්ස් ටූල් එක නැවත භාවිතා කරලා අපිට එලිප්ස් එකක් ඇඩ් කරගන්න පුළුවන් මෙතෙන්ට. මතක තියාගන්න මේ උඩටම ලේයර්ස් යනවා නම් අපිට ලේයර් එකෙන් ලේයර් එකට යන්න පුළුවන්. නැත්නම් නිව් ලේයර් එකක් ඇඩ් කරගෙන මේ යන්න. මම මෙතන උඩ අතට ලේයර්ස් අඩු හින්දා කෙලින්ම මේක ඇඩ් කරගන්න. හොඳයි. මේ විදිහට ඊට පස්සේ මේකේ ඩුප්ලිකේට් එකක් කන්ට්‍රෝල් එකයි J එක ප්‍රෙස් කරලා එකක් අරගෙන ඒකේ ෆ්ලිප් හොරිසොන්ටල් කියන මෝඩ් එක දෙලා ඉතින් එහා පැත්තට මෙහෙම ඇඩ් කරගන්නවා. අනිත් මේ වගේම නැවතත් ඩුප්ලිකේට් එකක් ගන්න මේ අදාළ එකේ. මේ පොඩ්ඩක් එන්ලාර්ජ් කරගන්න. එන්ලාර්ජ් කරගෙන අපි පොඩ්ඩක් හදාගන්න. මේකෙදි පොඩ්ඩක් අපිට මේ වාප් ඩිස් මේකේ තියෙනවා වාප් ටූල් කියලා ට්‍රාන්ස්ෆෝම් වල එඩිට් ට්‍රාන්ස්ෆෝම් වල වාප් කියලා. මේකට ගිහිල්ලා අපි පොඩි ඇඩ්ජස්ට්මන්ට් ටිකක් මේකේ මම කරගන්නවා. මේකේ පොඩ්ඩක් කකුලක විදිය ස්වරූපයක් ඇඩ් කරගන්න ඕන. පොඩ්ඩක් ඊට පැත්තෙන් අඩු කරගන්න. right. මේ විදිහට අපිට ඩුප්ලිකේට් එකක් ගන්න වෙනවා. හොඳයි. ඊළඟට ඕකේ ඩුප්ලිකේට් එක නැවත අරගෙන අනිත් පැත්තට ගන්න. edit view, transform view, flip horizontal. මේ විදිහට හොඳයි. ඉස්සරහට පේනවා ඒක පොඩ්ඩක් මේකේ sizes ඒවා ඉන්න මම පොඩ්ඩක් අඩු කර ගන්නවා. අඩු කරලා මේ පොඩ්ඩක් gap එක අපව හදාගෙන හරි. ඊළඟට මේ සියලුම ටික shape layers එක මම ඔක්කොම link කරනවා. link කරලා
මේක group button එක click කරලා group කරගන්න. මේක logo කියලා මම type කරගන්න. හොඳයි. ඔක්කොම link වෙලා තියෙන්නේ අපිට තියෙන්නේ මේ විදිහට. මේක අපේ logo එක කියන තැන අපි දාමු පොඩි text එකක්. මේක text එකක් කියලා වගේ. එකක් පොඩ්ඩක් අපි අඩු වැඩි කරලා බලමු. මේක නැවත paragraph මේක Windows ගිහිල්ලා paragraph කියලා තියෙනවා. මේක open කරගන්න ඕන. open කරාට පස්සේ ඒකේ තියෙනවා center වෙන center කරන්න පුළුවන් alignment එක. ඒක තියෙනවා center කරගන්න. අපි පොඩ්ඩක් මේකේ characters අතර දුර ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කරගන්න. පුළුවන් මෙතන ගිහිල්ලා 10ක් හොඳයි. ඊට පස්සේ මේ logo එක මේ විදිහට හදලා ඉවරයි. හරි. ඊට පස්සේ අපිට මේ පොඩි පොඩි shapes අපිට අරගෙන වෙනස්කම් කරගන්න පුළුවන්. තව මම shape එකක් අරගන්නවා. ant එකක් තියෙනවා. අපිට ආකාර විදිහට පොඩි පොඩි shapes අපිට වෙනස් කරලා වැඩිපුර තියෙන කොටස් background එකෙන් canvas එකෙන් එළියට දා ගන්න පුළුවන් අපිට. හරි. ඊපස්සේ right click එක දීලා අපිට මේක shape එකට stroke එකක් set කරගන්න පුළුවන්. මේකේ stroke කියලා තියෙනවා දැන්. style වලට ගිහිල්ලා stroke එක click කරලා අපිට මේකට දාන්න පුළුවන්. මේක gradient එකක් තෝරලා තියෙන්නේ. මේකේ තියෙනවා ගියතන ආපු මතක නැත්නම් මෙතන මේ effects ගිහිල්ලා layer එකේ stroke එක gradient එක color එක. මේ color ගියාට පස්සේ මේකට අදාළව color එකක් අපිට දැන් තෝරගන්න පුළුවන්. gradient ගිහලා මේකේ solid color එකකට color එක තමයි තියෙන්නේ. මේ color එක තෝරන්න අපිට පුළුවන්. ගැලපෙන ආකාරයට color එකක් කරලා ඕකේ කරන්න. ඕනනම් අපිට ඒකේ size එක තව ඕනනම් වැඩි කරගන්න පුළුවන්. අපි සාමාන්‍ය මට්ටම වගේ මම තියාගන්න ඕනේ. පහක් වගේ ප්‍රකාරයක් දාලා ඒක කරන්න. හොඳයි. ඊට පස්සේ ෆොටෝ එක අපි ඇඩ් කරගන්නේ අර කලින් වගේම තමයි අපි බලමු ෆොටෝ එකක් තෝරගන්න.
හොඳයි. කැමති ෆොටෝස් තියෙනවා. මේකට අදාළ විදිහට අපි සුදුසු ෆොටෝ එකක් තෝර මේකට අවශ්‍ය ෆොටෝ එකක් තෝරන එක ඩවුන්ලෝඩ් කරගන්න. නැවතත් ෆයිල් ගිහිල්ලා අපිට පුළුවන් import කරන්න place embed ගිහිල්ලා place කරන්න. ඉතින් අපිට අවශ්‍ය කරන මෙතන දැන් place කරගන්න අපිට හැකියාව තියෙනවා. මේ වගේ picture එක place කරද්දී මතක තියාගන්න අපිට මේ අදාළ කරන රූපරාමු ටික නැගෙන් නැති විදිහට place කරගන්න බලන්න. වැඩිපුර empty ස්වභාවයක් තියෙනවා නම් ඒකත් එක්ක කැපුවක් අපිට ඒකට ගැලපෙන ආකාරයේ ෆොටෝ එකක් තෝරගන්න තියෙනවා නම් වඩා හොඳයි. මට තියෙන එක ගත්ත ෆොටෝ එකේ පොඩි ගැටලුවක් ඒකේ වගේ. ඒක නිකන් දාලා බලමු පේජ් එකකින් මාක් කරලා. ඒකට තියෙන එකේ ෆොටෝ එක නම් ඕකේ. නමුත් මේකදී අවශ්‍ය කරන ඉමේජ් එක අපිට ફોකස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපිට Photoshop design වලදී අපි ඇත්තටම මේකට ගැලපෙන ආකාරයේ ඉමේජ් එකක් තෝරගන්න වැදගත් වෙනවා. සයිස් එකක් ගැලපෙන්න අවශ්‍යයි. තමයි මෙතන ඇඩ් එක පෙට් කියලා කිව්වම අපි එක්ක කෙනෙක් සම්බන්ධ වගේ ඇඩ් එකක් තියෙනවා නම් වඩා හොඳයි. මේ ෆොටෝ එකක් අපි ඩවුන්ලෝඩ් කරනවා. මේ ෆොටෝ එක අපිට පුළුවන් මෙතනදී ස්කිපින් මාක් එක දාපු නිසා අපිට ඉතල ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් බවට පත් කරගෙන ඉන්නවා. මොකද අලුත් තැනකට ඒක ඕපන් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට ඉමේජ් එක ඇඩ් කරගන්න. අපි කැමති වෙන ඉමේජ් එකක් තියෙනවා. මේකට ඇඩ් කරගෙන අපිට දැන් මේක අපිට තියෙන හරිය අපිට නැවත මතු කරගන්න පුළුවන්. මෙතන ඉමේජ් ගිහිල්ලා රිවීල් ඕල් කියන එක ක්ලික් කරපු ගමන්. එතකොට ඒකට අදාළව ඉමේජ් එක වෙනස් වෙනවා. ඊට පස්සේ මේක කන්ට්‍රෝල් එකයි S එකයි සේව් කරාට පස්සේ මෙතන අප්ඩේට් වෙනවා. ඊට පස්සේ දැන් මෙතනට මේ ඉමේජ් එක ආවට පස්සේ අපිට කන්ට්‍රෝල් එකයි C එකයි ප්‍රෙස් කරගෙන මේක අපිට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අපිට අවශ්‍ය ගානට. හරි. මේ විදිහට අපිට මේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න පුළුවන්. ගත්ත ෆොටෝ එකට අදාළව අපි දැන් මේ රෝල් පාට ගත්තට මේ තියෙනවා. ඉතින් ග්‍රීන් කලර් එකක් වගේ ඇවිල්ලා තියෙනවා. ඒ නිසා පුළුවන් නම් අපි ඒ ග්‍රීන් කලර් එකටම හදාගන්න පුළුවන් නම් වඩා හොඳයි.
හරි. මේ විදිහට අපිට ඒක මැච් කරගන්න පුළුවන්. හොඳයි. මේ ඇඩ් එකෙන් තව අපිට සෝෂල් මීඩියා එකන්නේ වගේ දේවල් දාන්න අවශ්‍යයි. ඒ වගේම මොනවා හරි අපි හිතමුකෝ මේකේ පෙට් ඩිස්කවුන්ට් එකක් වගේ මොනවා හරි දෙනවා කියලා එහෙනම් දාන්න පුළුවන්. එහෙමත් අපිට කරගන්න පුළුවන්. මේකදී අපි සෝෂල් මීඩියා ෂෙයා කරනකොට අපි සාමාන්‍ය සෝෂල් අයිකන්ස් දානනේ අපිට ඒක ගන්න පුළුවන්. අපිට Google එකේ සර්ච් කරන්න පුළුවන් සෝෂල් මීඩියා වෙක්ටර්ස් කියලා. සෝෂල් මීඩියා නැත්නම් අයිකන්ස් කියලා සර්ච් කරන්න පුළුවන්. එතකොට එනවා මේකේ අයිකන් ට්‍රාන්ස්ලේට්. ඉතින් මේ වගේ අයිකන් ආවට පස්සේ ඔයාලට ක්‍රොප් කරලා උනත් ගන්න පුළුවන්. ඒ නිසා මම මේ වගේ අයිකන් සෙට් එකක් අරගෙන කොපි කරලා මේකට පේස්ට් කරනවා. Control V කරලා ඊට ටූල් එක අරගෙන දැන් ඔයාලට පුළුවන් මේක සිලෙක්ට් කරලා ක්ලිපින් මාස්ක් එක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක black and white තියෙන නිසා අපිට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්නන්නම්. black and white තියෙන නිසා අපිට පුළුවන් මේකේ තියෙනවා sorry multiply කියන එක. ඊට පස්සේ මම වෙබ්සයිට් එකක් හරි මොනවා හරි දෙයක් ඇඩ් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි සිම්පල් වලින් දාන්නේ හින්දා මේක සිම්පල් ෆොන්ට් එකකට හරව ගන්න. අර විදිහටම තමයි අර කැප්ස් ලොක් කියන එක උඩ ක්ලික් කරාට පස්සේ ඒකයි වෙනවා යනවා. ඒක සාමාන්‍ය රෙගියුලර් ෆොන්ට් එකකින් දානවා නම් වඩා හොඳයි. පුළුවන් තරම් මැච් කරන්න බලන්න. ඒක කෙලින් එන්න. සෝෂල් ලයිෆ් උනත් මේක මැච් වෙනවා. ඒක පුළුවන් නම් ඒක කල අඩු වුණත් සාමාන්‍ය පැත්තේ අඩු වුණත් සාමාන්‍ය මට්ටමකට. හොඳයි. ඉතින් සරලව මේ විදිහට තමයි නිර්මාණය කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි. ඔයාලගෙන් කාටද මම මේ ක්ලාස් තියෙනවා කියලා කියපු කෙනාට ඕනනම් දෙයි යන්න පුළුවන්. අපි ඉතුරු ටික පොඩි කොටසක් ඉස්සරහට කෙරෙනවා. ඒ ටික මම මේ වීඩියෝ එකේම ඇඩ් කරගන්නම්. අපි අදට අවශ්‍ය කරන ලොකුම දේවල් ටික මේ විදිහට කතා කරලා අවසන්
ඉතින් අපිට තියෙන්නේ ඉතුරු කොටස නැවතත් අර ඉස්සෙල්ලා ෆ්ලයි එකේ වගේ ඩිස්ක්‍රිප්ෂන් එකක් අපිට ඇඩ් කරගන්න එක තමයි. ඒකට අර සාමාන්‍යයෙන් T අකුර ප්‍රෙස් කරලා අපිට ටෙක්ස්ට් ප්ලේ එක අරගෙන මේ විදිහට කලර් එකකින් ඇඩ් කරගෙන යන්න. මේකේ ෆොන්ට් එකක් අපි 12 වගේ ෆොන්ට් එකක් වගේ තෝරගෙන ටයිප් එක ගිහලා ස්පේස් ලෝඩින් කියලා මම ඇඩ් කරගන්නවා. මේකෙදි කැරක්ටර් පැනල් එක ඕපන් කරලා මේක මම ඔටෝ කියලා ඇඩ් කරගෙන මේක කැපිටල් ලෙටර් සයින් කරගන්න. අපිට මේ ටෙම්ප්ලේට් එකක් ඩිසයින් කරද්දී මේක අපිට ඇත්තටම මේ විදිහේ නිර්මාණ කරන්න අවශ්‍යයි. නම් ඉතින් අපිට අවශ්‍ය ගානට මේක ඇඩ් කරගෙන යන්න පුළුවන්. හොඳයි. හරි. දැන් අපිට දැන් මේකේ අවසර්ස් කියන එකට කොටසක් ඇඩ් කරන්න. ඊට පස්සේ අපිට මේ තැනකදී දාන්න පුළුවන්. මේකට අපිට අවශ්‍ය නම් මොකක් හරි
හොඳයි. මේක අපි පොඩ්ඩක් පෝල් කරනවා. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා බලන්න. කලර් එක අපි පොඩ්ඩක් එක ඉතර කරගෙන ඉන්න අපි එක්ස්ට්‍රා කරනවා. ඉතින් තව පොඩ්ඩක් අපිට මේකට ටෙක්ස්ට් ලේයර් එකක් ඇඩ් කරගන්න, නිව් ලේයර් එකක් ඇඩ් කරගෙන මේක ටයිප් කරගන්න පුළුවන්. පස්සේ මේකේ ෆොන්ට් සයිස් එක තවත් එකක් කරගන්න 10ක් වගේ දාන්න. 28% off on first appointment කියලා දාන්න. adjustment කරමු center adjustment එකක්. ඒ වගේම මේ colour එක අපි white colour එකට දාමු. ඒ වගේම මේකේ පොඩ්ඩක් lean font එකක් තියෙනවා. ඒක ඉතින් font එකක් අපි මේකට add කරගමු. එතකොට තව චූට්ටක් මේක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ මේකේ size එක අපි තව ටිකක් අඩු කරගමු. superscript එකක් වගේ දාගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒක අපිට දාගන්න පුළුවන් එතන. ඊට පස්සේ තව පොඩ්ඩක් අපිට ඒ සයිස් එක ඕන වැඩි කරගන්න පුළුවන්. නමුත් මම වැඩි කරගන්න ඒක සාමාන්‍ය මට්ටමේ තියාගන්න. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි ඩිසයින් කරන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන විදිහට අපිට අවශ්‍ය කරන කලර් එකකින් ඒක මැච් කරලා මේක ඩිසයින් අපිට කරගන්න පුළුවන්. ඉතින් මේක කරලා ඉවරනාට පස්සේ අපි මේක අපිට අවශ්‍ය තැනක සේව් කරගන්නත් අපිට පස්සේ තියෙනවා. ඒක සේව් කරලා තියෙනවා අපිට පස්වට අවශ්‍ය වුණොත් නිර්මාණය කරලා ගන්න. හොඳයි. ඉතින් අපි බලමු නිර්මාණය අපි එක ප්‍රෙස් කරලා කලර් එක අපි වෙනස් කරලා කොයි විදිහටද ඩිස්ප්ලේ වෙන්නේ කියලා. අන්න ඔය ආකාරයට අපිට Facebook ෂෙයා කරනවා. ඒ කැමති දෙයකට අපිට මේ ඇඩ් එක පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඉතින් අපි යොදා ගන්න කලර්ස් ඒවා මැච් වෙන්න ඕන අපි ගන්න පික්ස් එකත් එක්ක. ඉතින් මුලින්ම පික්ස් එක අපි තෝරගෙන කියනවා නම් අපිට වඩා වැදගත් විදිහට මේක නිර්මාණය කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට අද පාඩම් මාලාවේ ඒ වැදගත්ම කොටසක් තමයි මම සිද්ධ කරේ. ඊට පස්සේ ඊළඟ සැරේදී නැත්නම් ඊළඟ ක්ලාස් එකේදී අපිට පුළුවන් තව වැදගත් කොටස් කීපයක් ආවරණය කරගන්න. ඒ කියන්නේ අපිට සමහරක් වෙලේ අවශ්‍ය වෙනවා ෂැඩෝ සයින් කරන්න. ඉතින් අපි ෂැඩෝ සයින් කරලා ඉදිරි පාඩමවලදී කතා කරමු. එහෙනම් ඉතින් අද දවසේ මොන හරි ගැටලුවක් තියෙනවා නම් අපිට WhatsApp group එක තුලින් අපිට පින් කරන්න වලට පුළුවන්. ඉතින් එහෙනම් අදට මේ කොටස මම හිතනවා පොඩ්ඩක් ගොඩක් දේවල් තේරුණා. ඉතින් all round විදිහට. ඉතින් ඒ නිසා මේ දේවල් නැවත අධ්‍යයනය කරලා මේකෙන් ඔයාලට
ටියුටෝරියල්ස් මම ඉදිරියේදී ඔයාලා වෙත යොමු කරනවා. හොඳයි. එහෙනම් ඉතින් අපිට මේ පාඩම සහභාගී වෙච්ච සියලු දෙනාටම සුබ